समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मसवන कालो अयं भदन्ता धम्मसवන कालो अयं भदन्ता धम्मसवන कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अट्ठिमे बिक्कवे धम्मा सेकस्स भिक्कुनो परिहानाय संवत्तं तीति श्रद्धावंत पिन्नुतुनी පින්වත් සියලු දෙනාම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනන්ත කරුණා මෛත්‍රියෙන් දේශනා කොට වදාළ ධර්මස්කන්ධයෙන් මේ සීමිත වේලාවේ ස්වල්ප මාත්‍ර ධර්ම කාරණා කීපයක් නමුත් දේශනා කරවාගෙන ධර්ම ශ්‍රවණය කිරීමට සූදානම් වෙන මොහොත අද මේ දේශනාව ධර්ම දානයක් විදිහට ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලොව පුරාම ඉන්න සදහැවතුන් වෙනුවෙන් විසිරුවා හරින්නටත් යෙදෙනවා. අද මේ උතුම් ධර්ම දානමේ පින්කමේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ පින්වත් පවුලක දෝදරු පිරිස ඇතුළු පවුලේ සියලුම ඥාති පිරිස විසින් ඊ타ත්ම ධර්ම දානයේ පිළිබඳවම උවමනාවෙන් සිද්ධ කරන ධර්ම දානමේ පින්කමක්. එනිසා අපි සියලු පින් අනුමෝදනාවන් ධර්ම දේශනාව අවසානයේදී සිහිපත් කරන්නට ඉඩ තබමු. දේශනාවම ආරම්භ කරමු. දේශනාවේ දායකත්වයේ දරන සියලු දෙනාටත් එමෙන්ම ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධය සුවසේ සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින්නතුනේ කවුරුත් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනේ අද මේ දේශනාව සඳහා මාතෘකා කළේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සඳහන් වන සූත්‍ර දේශනාවක්. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ කියලා නිපාතයක් තියෙනවා. දහම් කරුණු 8ක් පිළිබඳව දෙසූ දේශනාවන් ඇතුළත් කොටස. ඒ අට්ඨක නිපාතයේ පින්නතුනේ යමක වර්ගය කියලා වර්ගයක් තියෙනවා. ඒ යමක වර්ගයේ
සේක පරිහානීය සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ යමක වර්ගයේ සේක පරිහානීය කියන සූත්‍රය. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී කරපු වටිනා දේශනාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අට්ඨිමේ භික්ඛවේ ධම්මා සේකස්ස භික්ඛුනෝ පරිහානාය සංවත්තಂತಿ. මහණෙනි, සේකස්ස භික්ඛුනෝ, සේක වූ භික්ෂුවගේ පරිහානාය පිරිහීම පිණිස අට්ඨිමේ ධම්මා ධර්ම 8ක් සංවත්තති හේතු වෙනවා. එහෙමත් නැත්නම් කරුණු 8ක් ධර්ම 8ක් පවතිනවා. මහණෙනි, සේක භික්ෂුවගේ පිරිහීමට හේතු වන කරුණු වන කාරණා 8ක් තියෙනවා කිව්වා. පින්නතුනේ, කවුද මේ සේක භික්ෂුව කියන්නේ? පින්නතුනේ, සේක කියන වචනයට විරුද්ධ වචනේ තමයි පින්නතුනේ අසේක. ඒ සේක කියන එකමයි ශෛක්ෂ කියලා ධර්මයේ කියන්නේ. අසේක කියන එකට තමයි අසෛක්ෂ කියලා කියන්නේ. සේක අසේක, එහෙමත් නැත්නම් සෛක්ෂ අසෛක්ෂ. පින්නතුනේ, සේක ශ්‍රාවකයා කියලා කියන්නේ ගිහි කෙනෙක් වේවා, පැවිදි උතුමන් වහන්සේ නමක් වේවා, සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂා මාර්ගයේ හික්මෙමින් ඉන්නවා නම් යම් උතුමෙක්, අන්න ඒ පුද්ගලයාට කියනවා සේක ශ්‍රාවකයා. නිවන් මාර්ගය, නිර්වාණගාමී ප්‍රතිපදාව පියවර 3කින් යුක්තයි. සීල සමාධි ප්‍රඥා කියලා. මේ කියන්නා වූ ත්‍රිශික්ෂා මාර්ගය පින්වත්නි සම්පූර්ණ කරමින් ඉන්න, ඒ ත්‍රිශික්ෂා මාර්ගය සපුරන, ඒ ත්‍රිශික්ෂා මාර්ගයේ වඩන යම් ශ්‍රාවකයෙක් ඉන්නවා නම් අන්නේ ශ්‍රාවකයාට කියනවා සෛක්ෂ ශ්‍රාවකයා. එහෙමත් නැත්නම් සේක ශ්‍රාවකයා කියලා. ඔහුට කල යුත්ත තව තියෙනවා, කරමින් පවතිනවා. නිවන පිණිස කල යුත්ත කරමින් පවතිනවා. එතකොට අසේක, එහෙමත් නැත්නම් අසෛක්ෂ කියන්නේ කවුද? තව දුරටත් කල යුතු දෙයක් නැති උතුමන් වහන්සේ. ඒ කියන්නේ නිවන පිණිස කල යුත්ත කරමින් ඉන්න උතුම තමයි සෛක්ෂ. එතකොට කල යුත්ත තව දුරටත් කරන්න දෙයක් නැති උත්තමයන් වහන්සේ තමයි පින්නතුනේ අසෛක්ෂ කියලා කියන්නේ. දැන් රහතන් වහන්සේ සියලු කෙලෙස් ධර්ම සිඳ දැම්මට පස්සේ ඒ බව තමා තුළින්ම දකිනවා පින්නතුනේ. ඒ බව තමා තුළින් දකිනවා. පින්වත්නි, ඒ කෙලෙස් ධර්ම සමූහය කවදා මොන ප්‍රමාණ වලින් සිඳුනාද, ශේෂ වුණාද, ගෙවි ගියාද කියලා දන්නේ නැහැ. එසේ වුවත් මේ කෙලෙස් සමූහයම පින්වත්නි නැති වූ කල ඒ සියලු කෙලෙස් ධර්ම දුරු වුණා කියන දැනීම රහතන් වහන්සේට උපදිනවා. අසන උපමාවකින් කිව්වොත්, අපි හිතමු වෑයකින් ලී රහින මිනිස්සෙක් ඉන්නවා. මේ වෑයෙන් ලී රහින මිනිස්සයා දීර්ඝ කාලයක් ඇවෑමෙන් දකිනවා මේ වෑයේ මිට තමන්ගේ අතට අහුවෙලා ගෙවිලා කියලා. ඒ මිට ගෙවුනට පස්සේ ඒ මිනිසයාට ඒ මිට ගෙවිලා කියන දැනීම එනවා. නමුත් මේ මිට ඊයේ දවසේදී කොච්චරක්ද ගෙවුනේ කියලා එහෙම දැනීමක් නැහැ. පෙරේද දවසේදී කොච්චරක්ද ගෙවුනේ කියලා එහෙම දැනීමක් නැහැ. පෙරේදටත් පෙර දවසේ කොච්චරක්ද මේ මිට ගෙවුනේ කියලා එහෙමත් දැනීමක් නැහැ. අද කොපමණ ගෙවුනද
ඊයේ කොපමණ ගෙවුනද? පෙරේදා කොපමණක් මේ මිට ගෙවුනද? එහෙම දැනීමක් නැති වුණාට ගෙවුනට පස්සේ ගෙවුනා කියලා දැනීම තියෙනවා. ඒ වටහා ගැනීම තියෙනවා. අපි කාටත් ස්වභාවය හිමනේ. අන්න ඒ වගේ තමයි පින්නතුනේ මේ කෙලෙස් ධර්ම ඊයේ කොපමණ දුරු වුණාද? අද කොපමණ දුරු වුණාද? පෙරේදා කොපමණ දුරු වුණාද? එහෙම ප්‍රමාණාත්මකව දන්නේ නැහැ. නමුත් මේ කෙලෙස් සමූහය සහ මුලින්ම නැති කළ තැන පින්නතුනේ නැති කළා කියන දැනීම එනවා. ඒ දැනීම උපදිනවා. එතකොට අන්න ඒ රහතන් වහන්සේ තමයි පින්නතුනේ කියන්නේ සියලු කෙලෙස් විනාශ කළ සියලු කෙලෙස් නැති කළ රහතන් වහන්සේ ඒ අරහත් ඵලය තමා තුලින් දකිනවා. කොහොමද? කීනා ජාති වුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්ථායාති. මේක ලෝකෙට කියන දෙයක් නෙවෙයි, තමා තුලින්ම දකින දෙයක්. කීනා ජාති උපත ක්ෂය වුණා. ඒ කියන්නේ උපත ක්ෂය කළා. ඒ කියන්නේ ආපහු උපතක් නැහැ. ඇයි උපතක් නැත්තේ? උපදින්න හේතු නැති නිසා. පින්වත්නි, ඒකනේ දේශනාව කියන්නේ කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මින් තේ කීන බීජා අවිරුල්ලිච්ඡන්දා නිබ්බන්ති දීරා යතායන් පදීපෝ. පින්වත්නි, දේශනාව කියන්නේ එහෙමනේ කීනං පුරාණං පුරාතන වූ කර්ම ශක්තියද ක්ෂය කළා. පුරාතන කර්මයක් ක්ෂය කළා. නවං නත්ති සම්භවං අලුතෙන් අභිනව කර්මයන්ගේ සකස් වීමකුත් රැස් කිරීමකුත් නැහැ. විරත්ත චිත්තා ආයතිකේ භවස්මින් ආයතික භවයේ කෙරෙහි තියෙන ඇල්ම විරත්ත භාවයටපත් වුණා. ඒ කියන්නේ නොඇලීමක් හටගත්තා. භවපච්චයා ජාතිනේ. උපාදාන පච්චයා භව භවපච්චයා ජාති. ඒතකොට ආයතික භවයේ කෙරෙහි අපේක්ෂාව තියෙන තාක්කල් පින්වත්නි මේ භව පැවැත්ම තියෙනවා. හැබැයි අතීත කර්මත් ක්ෂය කළා. අලුතෙන් කර්ම හට ගැනීමකුත් නැහැ. ඊළඟට කියනවා ආයතික භවය කෙරෙහි තියෙන ඇල්ම දුරු වුණා. ඇල්ම දුරු කළා. ඉසේ දුරු කළාට පස්සේ විරත් චිත්තා ආයතිකේ භවස්මින් තේ කීන බීජා අවිරුල්ලිච්ඡන්දා තේ කීන බීජා අන්න ඒ උතුමන් වහන්සේ කීන බීජා බීජ ක්ෂය කළා. ඒ කියන්නේ හේතු නැති කළා. හේතු නැත්තම් පින්නතුනේ ඵල ධර්මයේ උපදින්නේ නැහැනේ. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. හේතුන්ගෙන් හටගත්තා වූ දේවල් හේතුන් නැතිවීමෙන් නැති වෙලා යනවා කියන එක පින්නතුනේ ධර්මයයි. ඒක තමයි ධර්මතාවය. එතකොට භව පැවැත්ම සිද්ධ වෙන්නේ යම් හේතුන් නිසා නම් ඒ හේතුන් දැන් මේ උතුමන් වහන්සේ ළඟ නැහැ. ඒකයි කිව්වේ පින්නතුනි තේ කීන බීජා. උපත නැති වෙන්නේ උපතට හේතු නැති කළාම. එනිසා ඒ බීජ ගුණය දැන් පින්නතුනේ නැහැ. තේ කීන බීජා විරුල්ලිච්ඡන්ද. ඊළඟට කියනවා අන්න ඒ උතුමන් වහන්සේගේ ස්වභාවය නිබ්බන්ති දීරා යතායන් පදීපෝ හරියට පහනක් නිවිලා ගියා වගේ නිවිලා යනවායි කිව්වා. පහනක් නිවිලා ගියා වගේ නිවිලා යනවායි කිව්වා. ඒ පහනක් නිවිලා ගියාට පස්සේ ඒ පහන් දැල්ල උඩට ගියාද කියලා ඇහුවොත් උඩට ගියාද දන්නේ නැහැ. පහළට ගියාද කියලා ඇහුවොත් පහළට ගියා කියලා දන්නේ නැහැ. දකුණට ගියාද කියලා ඇහුවොත් දකුණට ගියා කියලා දන්නෙත් නැහැ. ඒ පහන් දැල්ල වමට ගියාද කියලා ඇහුවොත් වමට ගියා කියලා දන්නෙත් නැහැ. වෙනක් පහනක් දැල්ලුවොත් එහෙම ඒ දැල් වෙන්නේ මේ පහන් දැල්ලත් නෙමෙයි.
ඒක තමයි නිවීම කියලා කියන්නේ. නිවිලා යනවා. උඩට ගියාත් නෙවෙයි, පහළට ගියාත් නෙවෙයි, දකුණට ගියාත් නෙවෙයි, උතුරට ගියාත් නෙවෙයි, කොහෙටවත් ගියා නෙවෙයි, නිවිලා ගියා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ මේ සියලු කෙලෙසුන් නැසුවා නම් ඒ බීජ ගුණ නැහැ පින්නතුනේ ආයතික භවයක නැවත ප්‍රතිසන්දියක් ලබන්න. ඒ නිසා පින්වත්නි පහන නිවිලා ගියා වගේ පින්නතුනේ නිවිලා යෑමයි තියෙන්නේ. එතකොට බලන්න අන්න ඒ අසයික්ෂ වූ භික්ෂුව ඒ කියන්නේ රහතන් වහන්සේ තමා තුලින්ම දකිනවා කීනා ජාතිය ක්ෂය වුණා. ජාතිය ක්ෂය කළා. නැවත උපතක් නැහැ. ඒ උපතක් නැත්තේ උපතකට හේතු තමන් තුලින් හැදිලා නැති බව, තමා තුල නැති බව තමන් වහන්සේම දන්නවා. වසිතං බ්‍රහ්මචරියං එකී බීජ ගුණය නැති කිරීම පිණිස යම් ප්‍රතිපදාවක් නම් තියෙන්නේ අන්න ඒ බ්‍රහ්මචර්යාව වසිතං වාසය කරලා ඉවරයි. ඒ කියන්නේ ඒ බඹසර වැසීමෙන් පින්වත්නි භව පැවැත්ම සඳහා හේතු වන යම් හේතුන් තියෙනවා නම් ඒ හේතුව නැති කළා. ඒ නැති කිරීමෙන් උපත නැති වුණා කියලා කියන්නේ පින්වත්නි නැවත කල යුත්තක් බඹසර වැසීමක් කරන්න නැහැ. මොකද ඒ බඹසර තවදුරටත් වාසය කිරීමෙන් තවදුරටත් උපද්දවා ගන්න දෙයක් නැති නිසා පින්වත්නි. එතකොට වසිතං බ්‍රහ්මචර්යං ඊළඟට කියනවා කතං කරණීයං කලයුත්ත කළා. කලයුත්ත කළා කියන්නේ තවදුරටත් කලයුත්තක් නැහැ. කීනා ජාති වසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නා පරං ඉත්තත්තායාති. තවදුරටත් වෙන කල යුතු දෙයක්වත් නැහැ. ඔන්න බලන්න පින්නත් තමා තුලින්ම උපදින ඥානය මේ අසයික්ෂ ශ්‍රාවකයාට. කියන්නේ තවදුරටත් මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා මාර්ගයේ තවදුරටත් පූර්ණේ කරන්න දෙයක් මේ ආර්යයන් වහන්සේට නැහැ පින්නතුනේ. උන්වහන්සේගේ පින්වත්නි චේතෝ විමුක්තිය එහෙමත් නැත්නම් උන්වහන්සේගේ සිතේ කෙලෙසුන්ගෙන් හිත මිදීම උන්වහන්සේලත් විමුක්ති සුවය ආයි වෙනස් වෙන එකක් නෙවෙයි. අකෝප්‍යයි කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේත් වදාළනේ අකුප්පා මේ චේතෝ විමුක්ති කියලා. මාගේ සිතේ මේ ඇතිවෙච්ච මේ සිතේ විමුක්තිය අකෝප්‍යයි කියන්නේ ආපහු නැති වෙන්නේ නැහැ පින්නතුනේ, පිරිහෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ. එතකොට රහතන් වහන්සේගේ පින්වත්නි ඒ චේතෝ විමුක්තිය, චිත්ත විමුක්තිය අකෝප්‍යයි පින්වත්නි. වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා සියලු කෙලෙසුන් නැසලා පින්නතුනේ නිර්වාණ අවබෝධය කළා නම් ඒ උත්තමයාගේ නිවන පිරිහෙනවා කියලා එකක් නැහැ. අකෝප්‍යයි. වෙනස් වෙනවා කියලා එකක් නැහැ. අකෝප්‍යයි. එහෙනම් පිරිහුණොත් පිරිහෙන්නේ කවුද? අසයික්ෂ ශ්‍රාවකයා නෙවෙයි පින්නතුනේ, සයික්ෂ ශ්‍රාවකයා තමයි පිරිහුණොත් පිරිහෙන්නේ. සේක ශ්‍රාවකයා තමයි පිරිහුණොත් පිරිහෙන්න පුළුවන්. අසයික්ෂ ශ්‍රාවකයාට පිරිහෙන්න දෙයක් නැහැ. එහෙනම් ඔබ අපි හැමදෙනාම තාම සයික්ෂ ශ්‍රාවකයෝ. ඒ කියන්නේ හික්මෙමින් ඉන්න අය, ඒ අය පිරිහෙන්න පුළුවන්. සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ කරගෙන යනවා. නමුත් සම්පූර්ණ කරගෙන යන ගමනේ පිරිහීමට කරුණු තියෙනවා නම් ඒ කුසල ප්‍රතිපදාව, ඒ නිර්වාණගාමී ප්‍රතිපදාව පිරිහිලා යනවා, නැති වෙලා යනවා, දුර්වල වෙලා යනවා, කඩාකප්පල් වෙලා යනවා. මේ දේශනාවේදී බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අන්න ඒ විදිහට පින්නතුනේ සයික්ෂ ශ්‍රාවකයාගේ සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා මාර්ගයේ පින්නතුනේ පූර්ණේ කරන කෙනෙක් ඒකී මාර්ගයෙන් පිරිහීමට හේතු වන කාරණා, මුල් වෙන කාරණා තමයි පින්නතුනේ මේ දේශනාවේදී බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මොනවද ඒ කාරණා? පළමුවැනිම කාරණය තමයි පින්නතුනේ සයික්ෂ වූ භික්ෂුවකගේ පිරිහීමට පවතින කම්මාරාමතාවය. කම්මාරාමතාවය කියලා කියන්නේ
නිමාවක් නැති අවසන් නොවන අලුත් කර්මාන්ත ඉදිකිරීම් වල ඉදිච්ච භාවය. කම්මාරාමතා. ඒ කම්මාරාමතා කියලා කිව්වම පින්නතුනේ ගිහි පැවිදි කාටත් මේ කදාලයි. විහාරයක් නම් පින්නතුනේ නිමාවක් නැති ඉදිකිරීම්. ඒ ඉදිකිරීම් වලම යෙදමින් ඉන්නකොට ඒකේ ඇතිවීමක් පින්නතුනේ හිතට නැහැ. ඊට පස්සේ ඒවා ඉදිකිරීම් කළාට පස්සේ ඒ ඉදිකිරීම් බහුල වෙනකොට පින්නතුනේ නඩත්තු කිරීම බහුල වෙනවා. නඩත්තු නොකරන එකත් පින්නතුනේ ධර්මයේ ඇවතක්. ධර්මයට අනුව ඉදිවෙච්ච විහෙර විහාර කුටි ආදිය නඩත්තු කරන්නේ නැත්නම් ඒ ආරාමේ භික්ෂුව මුල් වෙලා ඒකත් ඇවතක් වෙනවා. එතකොට සිද්ධ වෙනවා හදාගන්න කාලයක් යනවා. හදාගත්තු යම් ප්‍රමාණයක්ද ඒවා නඩත්තු කරන්න ජීවිතේ තව කාලයක් ගත වෙනවා. දැන් කම්මාරාමතාවය කියන්නේ පින්නන්නේ මේ ඉදිකිරීම් වල මේ ගොඩනැගීම් වල මේවා ඉවරයක් නැතිකම. ගිහි පින්වන්ත ඔබ මේක ඔබට ගලප ගන්න. gedara 3-4 දෙනෙක් නම් ඉන්නේ. ඔබ හොයන්නේ ජීවිතය නම්, ඔබ හොයන්නේ සැනසෙල්ල නම්, ඔබ හොයන්නේ සුවය නම්, ඔබේ පවුලට ගැලපෙන විදිහට ගේ හදලා ඉවර කරගන්න. මොකද පින්නතුනේ ජීවිත කාලෙම ගේ හදලා මැරෙන්න වෙන්නේ පින්නතුනේ හිත හදාගන්නේ නැතුව වුණොත් එතන ලොකු සංසාරේ අනතුරක් තියෙනවා. මොකද එතනින් මැරිලා ආයෙත් ඒ හදපු ගෙදරට එන්න බෑනේ. මේක මං හදපු ගේ හින්දා මම මේක වෙනුවෙන් තමයි මුළු ජීවිතේම කැප කළේ. ඒ නිසා මං ඊළඟ ආත්මෙ මෙතන ඇවිල්ලා ඊළඟ භවයේදී මෙතන ඉඳන් සැප විඳිනවා කියලා එහෙම කරන්න පුළුවන් කමක් නැහැ පින්නතුනේ. ඒ නිසා ඔබට වහා හදලා අවසන් කරගන්නට පුළුවන් වෙන විදිහට වහවහ ඒ කටයුත්ත ඉවර කරගන්න. කටයුතු ඉවර කර ගැනීම හරි වැදගත්. පහසුවෙන් නඩත්තු කරන්නට පුළුවන් වපසරියක් පින්වත්නි ගොඩනගා ගන්න. එහෙම වුණාම අපිට බොහෝ කාලයක් ඉතුරු වෙනවා. ඒ කාලය හරි වටිනවා මේ කුසල් මාවතට. ඒ නිසා කම්මාරාමතා කියලා කියන පින්වත්නි නිමාවක් නැති අලුත් කර්මවල. දැන් පින්වත්නි තව කෙනෙක් ඉන්න පුළුවන් මේ ගොඩනැගිලි ඉදිකිරීම විතරක්ම නෙවෙයි පින්නතුනේ. එහෙනම් මොනවද? සමහර විටකදී අපි හිතමු භික්ෂූන් වහන්සේ නමක් නම් නිරන්තරවම පින්නතුනේ සිවුරු මහනවා, සිවුරු පින්වත්නි සිවුරු වල අඬ දානවා, දුර්වල වෙච්ච තැන් නැවත හදනවා, පිළිසකර කරන. ඒවා කෙරෙන්න ඕන. නමුත් ඒවායේ සීමාවක් තියෙනවා කියලායි මේ කියන්නේ. ඒවා කෙරෙන්න ඕන. නමුත් ඒවායේ සීමාවක් තියෙනවා. පින්නතුනේ ඕනෑම අවස්ථාවක පින්නතුනේ යම් කටයුත්තක් දිගින් දිගටම යෙදෙමින් තමන්ගේ මූලික අරමුණ විනාශ වෙන තැනට එනවා නම් පින්නතුනේ ඒක ලොකු ගැටලුවක් පින්වත්නි. ඒක මනෝවිද්‍යාවේ කියනවා යම් කිසි පින්වත්නි මූණ හොදන එක වුණත්, නාන එක වුණත්, පිරිසිදුකම ගැන වැඩ කරන එක හිතන එක වුණත්, දෛනික ජීවිතයේ වැඩ කටයුතු වලට බාධාවක් වෙන තැනකටම ආවොත් මූණ හොදන එක වුණත් පින්නතුනේ මනෝව්‍යාධියක්. පිරිසිදුකම ගැන අපි හැමෝම හිතන්න ඕන. හැබැයි එහි සීමාවක් තියෙනවා. ඒ පිරිසිදුකම ගැන වැඩ කරන එකම දෛනික ජීවිතයට බාධාවක් වෙන තැනටම ආවොත් ඒක මනෝව්‍යාධියක්. සමහර කෙනෙකුට පින්නතුනේ තමන්ගේ ඇඳුම් පැළඳුම් පිළිවෙල කරන එක, ගේ දොර අතුපතු ගාන එක, ඒවා ඔක්කොම කෙරෙන්න ඕන. නමුත් මුළු ජීවිතයක්ම තියෙන්නේ ගේ දොර අතු ගාන නෙවෙයි. ඒ ගේ දොර අතු ගාන එක නිසා ඔබේ දෛනික ජීවිතයේ සාතිශය බහුතරයක් වැඩ අඩාල වෙන තැනකටම ඔබ එහි අගතියට ගිහිල්ලා නම් ඒක මනෝව්‍යාධියක්. ඒ වගේ තමයි පින්නතුනේ. මෙතෙන්දි නිමාවක් නැති වැඩ ස්වාමීන් වහන්සේලා නම් සිවුරු මහන වගේ පින්වත්නි ඒ සිවුරු වල අඬ දානවා ආදී නොඑක් දේවල්. ගිහි ඔබ සමහර විටකදී ඔබේ මැහුම් ගෙතුම් ආදී කර්මාන්තවල නිමාවක් නැතිව ඉදිලා ඉන්නවා නම් පින්වත්නි ඒකෙන් වෙන්නේ අපිට අපේ කුසල් සම්පූර්ණ කරගන්නට තියෙන අවස්ථාව නැති වෙන එක.
ඒ නිසා ඉවරයක් නැති වැඩ, නිමාවක් නැති අලුත් වැඩ. ඒ නිසා පින්නතුනේ මොකද වෙන්නේ? මේ නිවන් මාගේ ගුණපිලිවෙත් පුරාගෙන යන කෙනෙකුට ඒක පිරිහීම පිණිස පවතිනවා. ඒ නිසා ඉක්මනට වැඩ ඉවර කරගෙන තමන්ගේ කුසල් දහම් සම්පූර්ණ කර ගැනීමට පින්නතුනේ ඇතුළාන්තයට නිසිත යොමන්නට ඕන. ඊළඟට සේක ශ්‍රාවකයාගේ පිරිහීමට මුල් වෙන හේතු වන දෙවනි කාරණේ තමයි භස්සාරාමතාවේ කියලා කියන්නේ නිමාවක් නැති, කෙලවරක් නැති කතා බහේම ඇලිලා ගැලිලා බැඳිලා ඉන්න ගතිය. අපි කතාව ගැන ඒ තරම් හිතන්නේ. ප්‍රාණඝාතය අකුසලයක් කියලා අපි තදින් හිතනවා. හොරකම අකුසලයක් කියලා අපි තදින් හිතනවා. කාමේහි වරදවා යමෙක් හැසිරෙනවා නම් අපි ඒ ගැන වරදක් කියලා තදින් විවේචන කරනවා. අපි ඒ ගැන තදින් හිතනවා. හැබැයි වචනයෙන් කෙරෙන දේවල්, ඒ කියන්නේ කෙලවරක් නැති, නිමාවක් නැති කියවිල්ල ඔබ අකුසලයක් කියලා දැන් හොඳට දකින්න ඕන. ප්‍රාණඝාතය විතරක් නෙවෙයි, හොරකම විතරක් නෙවෙයි, නිමාවක් නැති කතා බහේ ඇලිච්ච භාවයත් ඔබව මේ ශාසනයේ පිරිහීමට කාරණයක්. ඒකත් අකුසලයක් හැටියට දකින්න. පින්වතුනේ, නිමාවක් නැතිව කතා බහේම ඇලිලා ගැලිලා බැඳිලා ඉන්නවා නම් ඒ බැඳිලා ඉන්නා වූ පුද්ගලයාට පින්නතුනේ ඒ කතා බහ තුල සිහියත් නුවණත් පවත්වන්න අමාරුයි. ඒ සිහිනුවණ පවත්වන්න බැරි වුණාම ඒ වචනය අකුසලයක් වෙන්න, දුක් විපාකයක් උපද්දවන්න තියෙන ඉඩකඩ පින්නතුනේ අප්‍රමාණව වැඩි. ඒ නිසා කතාවේම ඇලිලා ගැලිලා බැඳිලා ඉන්නකොට අපිට අපේ අරමුණ කරා යන්න තියෙන කාලය වේගෙන් අඩු වෙවි යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. සන්නිපතිතානං වෝ භික්කවේ ද්වයං කරණීයං. මහණෙනි, ශ්‍රද්ධාවෙන් පැවිදි වුණා නම් ඒ පැවිදි වෙච්ච උත්තමේ පිරිස එක්ක එකතු වුණාම කරනවා නම් කරන්න තියෙන වැඩ දෙකයි. පළවෙනි එක ධම්මීවා කතා. දැහැමි වූ කතාවක් කතා කරනවා නම් කතා කරන්න ඕන. දැහැමි කතාව කියන එක කවදත් පින්නතුනේ සීමා සහිතයි. අධාර්මික කතාව තමයි ලෝකේ සීමා රහිත. ඒ නිසා දැහැමි දෙයක් කතා කරන්න කිව්වා. දැහැමි දෙයක් කතා කරන්න නැත්තම්, අවකාශයක් නැත්තම් ඔබට කරන්න තියෙන එක දෙයයි. අරියෝවා තුන්හි භාවෝ. ආර්ය වූ නිහඬ බව රැකගෙන වාසය කරන්නට කිව්වා. ඒ නිසා කතාවේ ඇලිලා ගැලිලා බැඳිලා ඉන්නවා නම් පින්නතුනේ, අන්නේ ශ්‍රාවකයා මේ ශාසනයේ සීල, සමාධි, ප්‍රඥා කියන මේ ශික්ෂා මාර්ගයන් පූර්ණේ කරන කෙනෙක් නෙවෙයි. ඔහු මේ මාවතේ පිරිහිලා යන කෙනෙක්. දියුණුවටපත් වෙන කෙනෙක් නෙවෙයි, පිරිහිලා යන කෙනෙක්. ඊළඟට පින්නතුනේ, සේක භික්ෂුවකගේ පිරිහීම පිණිස පවතින තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නිද්දාරාමතාවය. නිද්දාරාමතා කියලා කියන්නේ, නින්ද කියන්නේ මිනිස්සෙකුට උවමනා දෙයක්. හිතටත් ගතටත්. එසේ වුවත් මුළු මහත් ජීවිතයක් නින්දටම දිය වෙලා යන එක, ඒක හොඳ දෙයක් නෙවෙයි. මේ මනුස්ස භවය අපි දුර්ලභව ලැබපු දෙයක්. මේ මනුෂ්‍ය භවය පින්වත්නි අංග සම්පූර්ණ භවයක් හැටියට ලැබපු එක දුකසේ ලැබපු දෙයක්. මේ බුද්ධෝත්පාදය දුකසේ ලැබපු දෙයක්, දුර්ලභව ලැබපු දෙයක්. ඒ බුද්ධ ශාසනයක් මුණ ගැහිලා, මේ ධර්මය මුණ ගැහිලා දුර්ලභව ලැබපු මනුස්ස භවයක් ලබා ගත්තා වූ තැන පින්වතුනේ, එවන් දුර්ලභව දුකසේ ලැබපු ජීවිතයක් නින්දෙම දිය වෙලා යනවා නම් ඒක මොන තරම්නම් අලාභයක්ද, පාඩුවක්ද? එනිසා බුදුහාමුදුරුවෝ අදාළේ නැගී හිටින්න කියලා. මොන නින්දක්ද මේ ගිනිවල ඇවිලිලා ඉඳිද්දී?
පින්නතුනි බුදුරජාණන් වහන්සේ නිසා හරියට අගය කළ දෙයක් පින්නතුනේ ජාගරියානුයෝගය කියන එක. ජාගරියානුයෝගය කියන්නේ නිදි වැරීමෙහි යෙදුණු කෙනෙක් බවට පත් වෙන්න ඕන. නිදි වැරීමෙහි යෙදුණු කෙනෙක්. ඒ නිදි වර්ජිතව ඉන්නේ හැබැයි කුසල් අරමුණකින් වෙන්නත් ඕන. සමහර කෙනෙක් නිින්දෙන් අවදි වෙලා ඉන්නවා නිදි නැහැ. නමුත් ඒ නිින්දෙන් අවදි වෙලා ඔහු හොයන්නේ විමසන්නේ අකුසලයක් නා. එතකොට අවදියෙන් අකුසල් කරන එකට වඩා හොඳයි නිදියන එකත්. මොකද නිදාගත්තම යටත් පිටිසෙන් අමුතුවෙන් අකුසල් රැස් වෙනවා කියලා එකක් හරි නැහෙනි. අමුතුවෙන් අකුසල් රැස් වෙන එකක් නැහෙනි. බුදුහාඳුරු දේශනා කළේ එකයි මහණෙනි මේ නිନ୍ଦ කියන එක ආත්ම භාවයක වඳකමයි කිව්වා. හැබැයි අවදියෙන් ඉඳලා අකුසල් කරන්න එපා කිව්වා. මේ ලෝකේ නිදි නැතිව ඉන්න හැමෝම කුසල් කරනව නෙමෙයි. නිදන්නේ නැති පමණින් කුසල් රැස් වෙන්නේ නැහැ පින්නතුනේ. මේ ලෝකේ කොච්චරයි ඉන්නවද නිදි නැති? පරපුරුෂයන්ගේ ඇසුර බලාපොරොත්තුවෙන් ඉන්න පාපී ස්ත්‍රිය. ඇය වැඩි හරියක් අවදියෙන් නිදන්නේ අඩුවෙන්. ඒ වගේම පරාම්බුවන්ගේ සේවනය බලාපොරොත්තුවෙන් ඉන්න පවිට වූ පුරුෂයා පින්නතුනේ බොහෝ වේලාවක් අවදියෙන් අඩු කාලයක් නිින්දෙන් නමුත් කුසල්ද රැස් කරන්නේ නිදි වැරුවයි කියලා. කුසල් නෙමෙයි. ඊළඟට කියනවා පින්නතුනේ ගෙවල් බින්දින මහ හොරා වැඩියෙන් අවදියෙන් ඉන්නවා අඩුවෙන් නිදිනවා. කුසල්ද රැස් කරන්නේ කුසල් නෙමෙයි. ඊළඟට රටේ රාජ්‍ය පාලකයා නිරන්තරව බයෙන් සැකින් නොයෙක් ගැටලු විසඳමින් ඉන්න රාජ්‍ය පාලකයා ජීවිතේ අඩුවෙන් නිදියන්නේ වැඩියෙන් අවදියෙන් කටයුතු කරනවා. කුසල්ද රැස් කරන්නේ කුසල් නෙමෙයි. අන්තිම කෙනා පෙන්නවා නිවන අරමුණු කරගෙන පිළිවෙත් පුරන බණ භාවනා සපුරන භික්ෂුව යෝගී භික්ෂුව. අන්න ඒ භික්ෂුව වැඩි කාලයක් අවදියෙන් අඩු කාලයක් තමයි සැතපෙන්නේ. මෙන්න මේ 5 දෙනාගෙන් පස්වැනි වූ යෝගී භික්ෂුව තමයි බුදුරජාණන් වහන්සේ අගය කළේ වර්ණනා කළේ ප්‍රශංසා කළේ. උන්වහන්සේ අවදියෙන් කරන්නේ කෙලෙස් වඩන එක නෙවෙයි කෙලෙස් සිඳින එක. ඒ නිසා මේ නිନ୍ଦ කියලා කියන්නේ ආත්ම භාවයේ වඳකමක්. ඒ නිନ୍ଦ නැතිව වීරිය කරන එක තමයි බුදුරජාණන් වහන්සේ හරියට අගය කළේ පින්නතුනේ. හරියට අගය කළේ ඒක. ඒ නිසා නින්දේ යමෙක් ඇලිලා නම් ගැලිලා නම් බැඳිලා නම් අන්න එහෙම කෙනෙකුත් මේ ශාසනයේ පින්නතුනේ දියුණු වෙන්නේ නැහැ. දවසින් දවස ඒ පුද්ගලයා මේ ශාසනයේ පිරිහිලා විනාශ වෙලා යනවා පින්නතුනේ. ඊළඟට පින්නතුනේ දේශනාවේ කියනවා මේ සේක භික්ෂුවගේ පිරිහීමට හේතු වන කාරණය සංඝනිකාරාමතා. සංඝනිකාරාමතා කියලා කියන පින්වත්නි පිරිස එක්ක එකතු වෙලා ගැවසිලා පින්වත්නි කණ්ඩායම් වශයෙන් එකට බැඳිලා කටයුතු කරන්නට තියෙනා වූ ඇලිච්ඡ භාවය. ඒ කියන්නේ මේ පුද්ගලයාට හුදකලාව දුකක්. මේ පුද්ගලයාට හුදකලාව දුකක්. ඒ හුදකලාව දුකක් වුණාම මොකද වෙන්නේ? හැම මොහොතකම උත්සාහ කරන්නේ පිරිසක් එක්ක බැඳිලා ඉන්න. පිරිසක් එක්ක එකතු වෙලා ඉන්න. ඒ හේතුවෙන් ඔවුන් දස කතා ලබන්නේ නැහෙනේ. ලබන්නේ නොකල යුතු දෙතිස් කතා. බුදුරජාණන් වහන්සේ නම් දේශනා කළේ පින්නතුනේ කොහොමද? තමන්ට වඩා උසස් කෙනෙක් ඉන්නවනම් ඇසුරු කරන්න කිව්වා. ඇයි? ගුණ උසස් අය ඇසුරු කිරීමෙන් කාලයගේ ඇවෑමෙන් අපේද ගුණවල දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම නැත්තම් තමන් හා සමාන ගුණ ඇති කෙනෙක් ඇසුරු කරන්න කිව්වා. ඒ ඇයි?
අමුතු විදිහකට කුසලයේ බලවත් වීමකුත් නැතුව ඒ වගේම කුසලයන්ගේ පිරිහීමකුත් නැතුව ඒ තිබුණු ප්‍රමාණ වලින් හෝ මේ කුසල් පවත්වා ගන්න ඒ මිනිස්සයාට පුළුවන්. කාටද? පින්නතුනේ මේ මාවතේ පිරිස එක්ක පින්වත්නි ඇලිලා ගැලිලා බැඳිලා ඉන්නේ නැතුව පින්නතුනේ අර ගුණවන්තයන් හා ගුණවන්ත අපිට සමාන වූ පුද්ගලයෙක් ඇසුරු කරපු පුද්ගලයාට එහෙම පුළුවන්. හැබැයි තමන්ටත් වඩා ගුණවතෙක් හෝ තමන් හා සමාන කෙනෙක් හෝ ඇසුරට නැත්තම් බුදුහාමුදුර වදාළේ මොකද්ද? ඒකචරියන් දල්ලං කෛරා නත්ති බාලේ සහායතා. තනිවම ඉන්න කිව්වා. හැබැයි දුර්ගුණ ඇති බාලයන්ගේ සහායක් නම් ඇසුරක් නම් ගනුදෙනුවක් නම් නෑ කිව්වා. මොකද ඒ හේතුවෙන් බලාපොරොත්තු වෙන්නේ ಗುಣ පිරිහෙන එකක්. පින්නතුනි දැන් හොඳට තේරුම් ගන්න. එහෙනම් පිරිස එක්ක එක් වෙලා ඉන්නකට කරගන්නට බැරි වූ කුසල් හුදකලා වෙච්ච තැන පින්නතුනේ අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ නිසා මේ ශාසනයෙන් වැඩ ගන්න කෙනෙකුට හුදකලා භාවය කියලා කියන්නේ පින්නතුනේ මහා පුදුම සුවයක්. මහා පුදුම සුවයක්. ඊළඟට පින්නතුනේ මේ සේක භික්ෂුවගේ පිරිහීමට හේතු වන කාරණය තමයි ඉන්ද්‍රියේසු අගුත්තද්්වාරතා. ඉන්ද්‍රියයන්හි දුරවල් වහලා නැති ගතිය. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරයක් නැතිකම. සේක භික්ෂුව. ඇයි සේක භික්ෂුව ඇහෙන් රූප දකිනවා. හැබැයි ඒ රූපය දුටු තැන අත්තරින්නේ නැතුව පින්නතුනේ ඒ රූපයේ නිමිති අනුනිමිති ගන්නවා. ඒ නිමිති අනුනිමිති අරගෙන ඇසෙන් දැක්ක රූපය ඔස්සේ පින්වත්නි ස්කන්ධයන් පහළ කරලා ඒව උපාදානය කරගන්නවා. නිවනකට අරමුණු කරගෙන යන ශ්‍රාවකයා උපාදාන පච්චයා භවපච්චයා ජාති කියන ක්‍රමයෙන් පින්නතුනේ නැවත භවයේ සකස් වීම පිණිස වූ උපාදානය සම්පූර්ණ කරනවා. එහෙන් දකින රූපෙන්, කනෙන් අහන සද්දෙන්, නාසයෙන් විඳින ගඳ සුවඳින්, ශරීරයෙන් විඳින ස්පර්ශයෙන්, දිවෙන් විඳින රස මිහිරෙන් මගේම මනසට නැගෙන ධර්ම ඔස්සේ සිටිවිලි ඔස්සේද නැවත පංචස්කන්ධයන් පහල කරමින් ඒවා උපාදානය කරමින් උපාදානස්කන්ධ පංචක බවට පත් කරනවා. ඒ හේතුවෙන් මේ දීර්ඝ සංසාරයේ පින්නතුනේ ජරා මරණ පවතිනවා. දැන් එතකොට බලන්න ඉන්ද්‍රියයන්හි දොර වැහුවේ නැත්තම් පින්නතුනේ ඒ පුද්ගලයා නිමාවක් නැති දුක් පහල කරගන්නවා. එහෙනම් මේ ශාසනයේ දියුණුවක් ලබන්නට පුළුවන් වෙන්නේ පින්නතුනේ කාටද? ඉන්ද්‍රියයන්හි දොරවල් වහපු කෙනෙකුට. ඉන්ද්‍රියයන්හි දොරවල් වහපු කෙනෙකුට, ඉන්ද්‍රිය සංවරය කරගත්තු කෙනෙකුට. එයාට කිසි අනතුරක් නැහැ පින්නතුනේ. කුම්භ කියලා සූත්‍රයක් තියෙනවා පින්නතුනේ. සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ. පින්නතුනේ එක ඉබ්බෙක් ඉන්නවා. මේ ඉබ්බා පින්වත්නි දැන් අවයව පහක් එළියට තියෙනවනේ. අත් දෙකයි, පා දෙකයි, ඔළුවයි. දැන් මේ ඉබ්බා දැකපු එක්තරා හිවලෙක් මෙතෙන් එනවා, නරියෙක්. මේ නරියා එන්නෙම ඉබ්බා ළඟට එක සිතිවිල්ලකින්. මොකද්ද? මේ ඉබ්බා මොන අවයවයද එළියට දාන්නේ, ඒ දාන අවයවය කඩාගෙන කනවා කියලා හිතක තමයි දැන් ඉන්නේ මේ නරියා. මේ නරියා දැකපු ගමන්ම මේ ඉබ්බා මොකද කළේ? අත් දෙකයි, කකුල් දෙකයි, ඔළුවයි කියන තැන් පහම පින්නතුනේ මොහොතින් ගත්තා කටුව ඇතුළට. දැන් නරිය ඇවිල්ලා බලපුවාම ඔළුවත් එළියේ නැහැ, අත් දෙකත් නැහැ එළියේ, කකුල් දෙකත් එළියේ නැහැ. දැන් නරිය කල්පනා කරනවා හොඳයි, කමන්නේ. කොයි වෙලාවෙ හරි අතක් හරි කකුලක් හරි ඔළුව හරි එළියට දායිනේ. ඒ දාපු ගමන් කඩාගෙන කනවා. දැන් මේ නරියා බොහෝ වේලාවක් පින්නතුනේ බලාගෙන ඉන්නවා
මේ ඉබ්බගේ කටුව අස්සෙන් මොනියම් හෝ ශරීර අවයවයක් එළියට දානකම් කඩාගෙන කණ්ඩ. හැබැයි බොහෝ වේලාවකට පසුවත් මේ ඉබ්බා පින්නතුනේ එකම එක අවයවයක්වත් එළියට දැම්මේ නැහැ. දැන් මොකද උනේ? බලාපොරොත්තු වෙච්ච ආහාරය මේ නරියට හිවලට ලබා ගන්න බැරි වුණා. ඒ නිසා මේ නරියා මොකද කරන්නේ? අවසානයේ අනේ මෙයා ළඟ ඉඳලා වැඩක් නැහැ කියලා මේ ඉබ්බව දාලා පින්නතුනේ නරියා යන්න ගියා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේක උපමා කරගෙන දේශනා කරනවා මහණෙනි. අන්න ඒ වගේ ඉබ්බ වගේ තමයි අපිත් යම් තැනකින් ඇස අසංවර වෙනවද? ඒ කියන්නේ ඇස රැක්කේ නැද්ද? ඇසේ දොර වැහුවේ නැද්ද? ඇසෙන් නිමිති අනුනිමිති ගත්තද? ඒ ගත්තු නිමිති අනුනිමිති ඔස්සේ රාග ద్వේෂාදිය වැඩුවද? බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ඒකෙන් ඉඩක් ලබනවා මාරයා. කෙලෙස් මාරයා ඉඩක් ලබනවා. ඒ වගේම කනෙන් සද්දයක් අහලා ඒ කනෙන් අහපු සද්දෙහිඳ එයින් පින්නතුනේ වඩනවද කෙලෙස් ගොඩක්? එයින් පින්නතුනේ කනෙන් අහපු සද්දය ඔස්සේ ඇලීම් ගැටීම් වඩනවද? ඔන්න පින්නතුනේ ඉබ්බා ලබනවා. මේ ඉබ්බගේ අවස්ථාවක් ලබනවා නරියා විසින්. දිවට දැනෙන රසයක් තියෙනවා. ඒ දිවට දැනෙන රසයෙන් පින්වත්නි කෙලෙස් හට ගන්නවද? කෙලෙස් පහල කරනවද? ඒ හේතුවෙන් පින්නතුනේ මාරයා ඉඩක් ලබනවා. හරියට මොන වගේද? අර අවයවයක් එළියට දානකොට ඒ දාන අවයවයෙන් නරියා ඉඩක් ලැබුවා වගේ. හැබැයි අවසානයේ නරියට ඉඩක් ලබන්න බැරි වුණා. අන්න ඒ වගේ තමයි කියනවා යම්තාක් මහණෙනි නුඹලා ඇස සංවරයේ පිණිස පවතිනවද? ඒ ඇසේ සංවරයේ පිණිස පවතින තාක් කල් මාරයා ඉඩක් ලබන්නේ නැහැ. කනේ සංවරයේ පිණිස පවතිනවද? මහණෙනි යම් කාලයක කනේ සංවරයේ පිණිස නුඹලා පවතින්නේ නැති වෙනකොට මාරයා ඉඩක් ලබනවායි කිව්වා. මෙන්න මේ විදිහටයි සසර තත්වය. එතකොට බලන්න පින්නතුනේ ඉන්ද්‍රියයන්හි දොරවල් වහගන්න ඕන. දුටු දේ දැක්ක පමණයි, ඇසූ දේ ඇසීම් මාත්‍රයක් පමණයි, ඒ වගේම විඳපු දේ විඳීම් මාත්‍රයක් පමණයි, ඒ වගේම හිතපු දේ සිතීම් මාත්‍රයක්ම පමණයි. ඊළඟට පින්නතුනේ සේක භික්ෂුවගේ පිරිහීම පිණිස පවතින කාරණය භෝජනයේ අමත්තඤ්ඤුතා කියන්නේ කන ප්‍රමාණය දන්නේ නැතිකම. එතකොට කන ප්‍රමාණය දන්නවා කියලා කියන්නේ මත්තඤ්ඤුතාවයි. හැබැයි මත්තඤ්ඤුතා කියලා කියන්නේ පින්නතුනේ මේ භෝජනයේ මාත්‍රාව දන්නේ නැති වුණාම පින්නතුනේ මොකද වෙන්නේ? ප්‍රමාණෙන් තොරව මේ පුද්ගලයා පින්නතුනේ ආහාර ගැනීමේ මූලික අරමුණ අභිප්‍රාය පවා හිතෙන් ඉවත් කරගෙන පින්නතුනේ ආහාරවල ගිජු වෙනවා. මේ ලෝකේ ආහාර ගැනීමේ තියෙනවා පින්නතුනේ යම් අරමුණක්. මොකක්ද? නුවණින් ආහාර ගැනීම ගැන විමසනකොට ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. මොනවද? නූපන්නා වූ බඩගින්න නූපදවාලීම පිණිසත්, උපන්නා වූ බඩගින්න වහවහ දුරු කර ගැනීම පිණිසත්, නූපන්නා වූ බඩගින්න නූපදවාම ඉඳීමටත්, උපන්න බඩගින්න වහා දුරු කිරීමටත්, ඒ වගේම ජීවිත යාත්‍රාව පවත්වා ගැනීමටත්, මේ ඉතිරි කුසල් සම්පූර්ණ කර ගැනීම පිණිස ජීවිත යාත්‍රාව පවත්වා ගැනීමටත් තමයි මම මේ ආහාරය ගන්නේ කියලා ආහාර ගන්න එක ගැන නුවණින් විමසා බලනවා. ඒ නුවණින් විමසා බලනකොට ඒ ශ්‍රාවකයාට යැපෙන්නට පුළුවන් ආහාරයකට හිත යොමු වෙනවා. මේ කියන්නේ
ආහාර අනුභවය කරන්නේ ඇයි කියන එක සිහියෙන් නුවණින් වටහාගත්තු ශ්‍රාවකයා කුස පිරෙන්න පමණක් කනවා. කෑමෙන් හිත පුරවන අදහසක් ඒ ශ්‍රාවකයට නැහැ. හැබැයි මේ ආහාරය ගන්න ඇයි කියලා තෝරා ගන්න බේරා ගන්න බැරි වෙච්ච කෙනා මොකද කරන්න පින්නතුනේ? සීමාව ඉක්මවනවා. ආහාරයේ අරමුණ අදහස මොකද්ද කියලා තෝරගන්න බැරි වෙච්ච මේ ශ්‍රාවකයා ඒ හේතුවෙන් පින්නතුනේ තමා ගත යුතු ආහාරයේ ප්‍රමාණය අඳුනගන්න බැරුව යනවා. එහෙම වුණහම ඔහු හිත පිරෙන්න කනවා පින්නතුනේ කුස පිරෙන එක ගැන නොහිතා. එනිසා භෝජනයේ මාත්‍රාව දැනගන්නවා කියලා කියන්නේ මේක වරදවා වටහා ගන්න එපා. භෝජනයේ පමණ දැනගෙන කනවා කියන්නේ භෝජනයේ මාත්‍රාව දන්නවා කියන්නේ ටිකක් කන එකට කියලා හිතන්න එපා. පමණ දැනගෙන කනවා කියන්නේ ටිකක් කන එකම නෙමෙයි. ප්‍රමාණයට කනවා. ඒ ප්‍රමාණය කෙනෙකුට වැඩි වෙන්න පුළුවන්, කෙනෙකුට අඩු වෙන්න පුළුවන්. ප්‍රමාණයට කනවා. සමහර කෙනෙකුගේ කායික ස්වභාවය අනුව ඊටාම ස්වල්ප බත් පිටක් ඇති වෙන්න පුළුවන්. තවත් කෙනෙක් සමහර වෙලාවකදී ඔහුගේ කුසගින්න නිවෙන්න කුසේ ප්‍රමාණයත් එක්ක පින්නතුනේ ඊට වඩා වැඩි බත් ප්‍රමාණයක් ඕන වෙනවා වෙන්න පුළුවන්. ඒක ඒ පුද්ගලයන්ට සාපේක්ෂයි. යමෙක් අනේ මෙයා කනතරම කියලා අනුන්ගේ පිඟාන දිහා බලනවා නම් ඒ පුද්ගලයා පින්නතුනේ අධර්මිෂ්ඨෙක්. ඒ පුද්ගලයා මේ සාසන ප්‍රතිපදාවෙන් බැහැර වෙච්ච කෙනෙක්, තල්ලු වෙච්ච කෙනෙක් පැත්තකට. පින්වත්නි, සේක වූ භික්ෂුවගේ පිරිහීම පිණිස පවතින ඊළඟ ධර්මයේ තමයි පින්නතුනේ මොකද්ද? සංසග්ගාරාමතා කියන මේ කෙලෙස් එක්ක එකතු වීමේ ඇලිච්ච ගැලිච්ච භාවය. පින්නතුනේ සංඝයන් තියෙනවා පහක්. රාග සංඝ, දෝෂ සංඝ, මෝහ සංඝ, මාන සංඝ, දිට්ඨි සංඝ කියලා. සංඝ කියන එකේ තේරුම එකතු වීම, එක්වීම කියන අදහස. එතකොට රාග සංඝ කියලා කෙනෙක් රාගය එක්ක එකතු වෙලා නම්, ද්වේෂ සංඝ කියන්නේ කෙනෙක් ද්වේෂය එක්ක එකතු වෙලා නම්, මෝහ සංඝ කියන්නේ කෙනෙක් මෝහය සමග එකතු වෙලා නම්, පින්වත්නි, අන්න ඒ රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි කියන මේ කෙලෙස් එක්ක එක්ව යෙදී ඉඳීම ඒකට කියනවා සංසග්ගාරාමතාවය කියලා. පින්නතුනේ අන්න ඒ සංසග්ගාරාමතාවේ ඇලිලා බැඳිලා ඉන්න කෙනත් මේ ශාසනයේ පින්නතුනේ පිරිහිලා නැති වෙලා යන කෙනෙක්. අන්තිම කාරණා පින්නතුනේ කියනවා සේක භික්ෂුවක් පිරිහෙන පපංචාරාමතාවේ කියලා කියන්නේ අවසාන වශයෙන් ඇහෙන් දැකපු දේ වේවා, කනෙන් අහපු දේ වේවා, මේ ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු කරගත් සියලු ගෝචර වස්තුන් මමය, මගේය, මගේ ආත්මයයි කියලා පින්නතුනේ දැඩි ආකාර වූ දෘෂ්ටියකට එකතු කරගන්නවා. එතකොට මම මගේ ආත්මය කියලා දැඩි ග්‍රහණයකට පත් වුණාට පස්සේ පින්නතුනේ ඒ පුද්ගලයා පින්නතුනේ නිර්වාණ මාර්ගයෙන් පිරිහිලා බැහැර වෙලා යන්නේ. දැන් ඔබට සිහිනුවණින් තේරෙනවද? පින්නතුනේ මේ කාරණාවන් සෛක්ෂ වූ භික්ෂුවගේ නිවන් මඟ පූර්ණේ කරන භික්ෂුවකගේ පිරිහීමටයි පවතින්නේ. ඒ නිසා මේවා දුරු කරගෙන ශාසන ප්‍රතිපදාවේ අවපස හඳක් නොවි පුරපස හඳක් වගේ පින්නතුනේ දියුණු වෙන්න අපි හැම දිනාම උත්සාහවන්ත විය යුතුව තිබෙනවා. පින්වන්ත හැම දිනාටම මේ කුසල ප්‍රතිපදාව සුවසේ සම්පූර්ණ වේවා කියන ප්‍රාර්ථනාවෙන්
මේ දේශනාව නිමාවට පත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නට යෙදුනේ පින්වත් පවුලක දූ දරුවන් ඇතුළු පවුලේ පින්වන්ත ඥාති පිරිස විසින්. අරමුණු අතරට එක් වෙන්නේ හඟුරංකිත කොඩ්ගල හඟුරංකිත කොට්ටල ශ්‍රියාවාස නිවසෙහි විසූ දැනට වසර 29කට පෙර එනම් 1993 වර්ෂයේහි අප්‍රේල් මාස 21 වන දින පරලොව සැපත් ඒ.බී. අත්තනායක දයාබර පියාණන්ට හා දැනට වසර 5කට පෙර 2017 වර්ෂයේහි ජූලි මාස 19 වන දින පරලොව සැපත් වූ විශ්‍රාමලත් පාඨශාලාචාරිණී කමලා කුමාරි ඉද්දවල අත්තනායක ආදරණීය මෑණියන්ට ඊතා ඉක්මන් භවයකදී නිර්වාණාවබෝධයේ පිණිස මේ උතුම් ධර්ම දානමේ කුසලය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින දූ දරුවන් ඇතුළු පවුලේ සියලු ඥාතීන්ට ධර්ම ශ්‍රවණය කරන්නා වූ සෑම සියලු දෙනාටම සියලු ලෝකවාසී සත්වයින්ට නිදුක් නිරෝගී සුවපත් භව ලැබී චිරජීවනය සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේටත් දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. තව තවත් උතුම් සද්ධර්මයේ ලෝක සත්වයන් කෙරෙහි දේශනා කිරීමට අවැසි ශක්තිය ධෛර්යය ලැබේවා කියලත් ආශිර්වාද කරනවා. පින්නතුනි, රැස් කරගත් උදාරතර වූ කුසල් සම්පත් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ සතුටින් මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. ජාති ජරා මරණාදී දුකින් මිදෙත්වා. නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරන්නට යෙදුණු පින්වතුන්ගේ සියලු යහපත් කටයුතු සඵල වේවා. යහපත් පැතුම් ඉටු වේවා. සුවසේ ධර්මාවබෝධයේ පිණිසත් ධර්ම දානමේ කුසලය හේතු වේවා. ධර්ම ශ්‍රවණය කළ සෑම දිනාටද නිදුක් නිරෝගී භව චිරජීවනය සැප ජීවනයේ සැලසේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගනිමු. ලොව සසුන සුරකින සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා. නිවන් සම්පත් දෙවියෝද ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. දේශක්ඛයෝ